පුතේ දැන් අද අපි බලමු මධ්‍ය සැකසුම් මේකේ කෙටි සටහන් මොනවද තියෙන්නේ කියලා. මොකද මේ විභාගයක් කරද්දී ඔයාලට කෙටි සටහන තමයි වැදගත් වන්නේ. පොතේ තියෙන සේරම පාඩම් කරන්න බෑනේ. මධ්‍ය සැකසුම් මේකේ කියන්නේ මොකක්ද කියලා. එතකොට අංක ගණිතමය හා තාර්කික ඒකකය කියන්නේ මොකක්ද කියලා. ඒ වගේ දේවල් පිළිබඳ අපි කෙටි සටහන් පොතක් තියෙනවා අපේ. ඒ කෙටි සටහන් පොත මෙතන තියෙන ඕන කෙනෙක්ට විභාගයෙන් ඒ සමාර්ථයක් ලබා ගැනීම සඳහා මේ උපකාරී වෙනවා. අපි බලමු කොහොමද මේ කෙටි සටහන් ටික අපි හදලා තියෙන්නේ කියලා. හරි. පළවෙනියට තියෙනවා මධ්‍ය සැකසුම් මේකකේ. මධ්‍ය සැකසුම් මේකකේ කියන්නේ මොකද්ද? පරිගණකයට තියෙනවා පුතේ මොලයක්. ඒ මොලයට කියනවා මධ්‍ය සැකසුම් මේකේ. පරිගණකයට තියෙනවා මොකක්ද? මොලයක් තියෙනවා. ඒ මොලයට කියනවා මධ්‍ය සැකසුම් මේකකේ කියලා. එතකොට මධ්‍ය සැකසුම් මේකක වර්ග කියලා කියන්නේ අපේ පරිගණකයේ process එක තියෙනවා. ඒ කියන්නේ කම්පියුටරේ තියෙන මොලේ. මොලේ කියන්නේ පරිගණකයේ ස්පීඩ් එක බලන විදිහ. ඒ කියන්නේ කම්පියුටරේ මොලයක් තියෙනවා. මේ මොලේ තියෙන්නේ මොකේද? සිස්ටම් යුනිට් එක ඇතුළේ. ඒ කියන්නේ සිස්ටම් යුනිට් එක ඇතුලේ තියෙනවා මව්පූර්ව කියලා එකක්. මව්පූර්වයේ මැද තියෙනවා CPU කියලා. ඒකට කියනවා socket type, slot type කියලා ඒ වගේ තියෙනවා. ඒව ඔයාලා මේ වෙනකොට සමහරක් අය දැනගන්න ඇති. සමහරක් අය දැන නොගෙන ඇති. අපි බලමු මේ මොලේ කියන්නේ මොකක්ද කියලා. එතකොට ලබා දෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වෙමින් දත්ත සැකසීම සිදු කරන ආංකිත පරිපතයක්. මොකද්ද? මධ්‍ය සැකසුම් මේකේ කියන්නේ ලබා දෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වෙමින් දත්ත සැකසීම සිදු කරන ආංකිත පරිපතයක්. ඔන්න ඕකයි දැනගන්න ඕන. නැත්තම් පුතේ ඔයාලා උත්තරයක් ලියන්න ඕන මධ්‍ය සැකසුම් මේකේ යනු කියලා අහපු ගමන් මධ්‍ය සැකසුම් මේකේ යනු පරිගණකයේ මුල ලෙසින් නැඳින්නේ. මොකද්ද මධ්‍ය සැකසුම් මේකේ කියන්නේ? පරිගණකයේ මොලේ ලෙසින් හැඳින්වේ. මොකක්ද මධ්‍ය සැකසුම් මේක කියන්නේ? පරිගණකයේ මොලේ ලෙසින් හැඳින්වේ. එතකොට මේ මොලේ ප්‍රධාන කාර්ය මොකද? කාර්ය වන්නේ පරිගණක වැඩසටහනක්. ගබඩා කොට ඇති ප්‍රෝග්‍රෑම්, ගබඩා කොට ඇති උපදේශ ක්‍රියාත්මක කිරීමෙන්. මේකේ ප්‍රධාන කාර්යය මොකද? ගබඩා කොට තියෙන උපදේශ ක්‍රියාත්මක කිරීමෙන්. මධ්‍ය සැකසුම් මේකේ ප්‍රධාන කාර්යය මොකද්ද? ගබඩා කොට ඇති පරිගණක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. මොකද්ද මධ්‍ය සැකසුම් මේකේ ප්‍රධාන කාර්යය? ගබඩා කොට ඇති පරිගණක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. ඊට පස්සේ මධ්‍ය සැකසුම් මේකේ පිහිටීම. ඉස්සෙල්ලාම තියෙනවා මොකක්ද පුතේ? පද්ධති ඒකකේ. පළවෙනියට තියෙනවා පද්ධති ඒකක. ඒ කියන්නේ පුතේ සිස්ටම් යුනිට් එක. මොනිටරේ නෙමෙයි පද්ධති ඒකකේ. පද්ධති ඒකක කියන්නේ සිස්ටම් යුනිට්. ඔයාලට ඒකට කියනවා සිස්ටම් යුනිට් පද්ධති ඒකකේ. අර අපේ කම්පියුටර් දිග උස එක. ඒකට කියනවා පද්ධති ඒකකේ. ඊට පස්සේ තියෙනවා මව්පූර්ව. ඒක ඉංග්‍රීසි වලින් දැනගත්තම දන්නවා මදර් බෝඩ් කියවම කවුරුත් දන්නවා මව්පූර්ව. ඊට පස්සේ තියෙනවා මධ්‍ය සැකසුම් මේකකේ. පිහිටීම තියෙන්නේ කොහොමද? පළවෙනියට තියෙනවා පද්ධති ඒකකේ. දෙවෙනියට තියෙනවා මව්පූර්ව. තුන්වෙනියට තියෙනවා මධ්‍ය සැකසුම් ඒකකේ. ඊට පස්සේ තියෙනවා මධ්‍ය සැකසුම් මේකකේ පිහිටීම. මධ්‍ය සැකසුම් මේකකේ පිහිටීම හරිනේ පුතේ. පද්ධති ඒකකය, මව්පූර්ව, මධ්‍ය සැකසුම් මේකකේ. හරි. ඊට පස්සේ තියෙනවා මධ්‍ය සැකසුම් මේකකේ ප්‍රධාන කොටස්. ගණිතමය හා තාර්කික ඒකකය, පාලන ඒකකය, මතක රෙජිස්ටරි. මොකක්ද පළවෙනි එක? ගණිතමය හා තාර්කික ඒකකය, පාලන ඒකකය, මතක රෙජිස්ටරි. මධ්‍ය සැකසුම් මේකේ ප්‍රධාන කොටස් කීයක් තියෙනවද? 3කින් සමන්විතයි. මධ්‍ය සැකසුම් මේකේ ප්‍රධාන කොටස් කීයද? 3යි. දැන් මධ්‍ය සැකසුම් මේකේ කියන්නේ මොකක්ද කියලා අහුවම ටක් ගාලා කියන්නත් දන්නවා. මධ්‍ය සැකසුම් මේකේ ප්‍රධාන කොටස් මොනවද කියලා අහුවම ඒකත් දන්නවා. ප්‍රධාන කොටස් කීයද? ප්‍රධාන කොටස් 3යි. ගණිතමය හා තාර්කික ඒකකයේ, පාලන ඒකකයේ, මතක රෙජිස්ටරි. ගණිතමය හා තාර්කික ඒකකයේ. ඒ කියන්නේ සියලුම ගණිතමය වැඩ කටයුතු කරනු ලබන්නේ ගණිතමය හා තාර්කික ඒකකයේ මගින්. සියලුම ගණිතමය වැඩ කටයුතු සිදු කරනු ලබන්නේ ගණිතමය හා තාර්කික ඒකකයේ මගින්. ගණිතමය කාර්ය කියන්නේ එකතු කිරීමේ කාර්ය, අඩු කිරීමේ කාර්ය, බෙදීමේ කාර්ය, ගුණ කිරීමේ කාර්ය. එතකොට තාර්කික කාර්ය කියන්නේ සංඛ්‍යා දෙකක් සංසන්දනය කිරීම. තාර්කික කාර්ය කියන්නේ මොකද්ද? සංඛ්‍යා දෙකක් සංසන්දනය කිරීම. තාර්කික කාර්ය මොකද? සංඛ්‍යා දෙකක් සංසන්දනය කිරීම. ඊට පස්සේ තියෙනවා ඊළඟ එක පාලන ඒකකේ. පරිගණකයේ ඇති සියලුම කොටස් ආදානුපාංග, ප්‍රතිදානුපාංග
හා දත්ත පාලනය සිදු කරනු ලබන්නේ පාලනයකින්. පරිගණකයේ ඇති සියලුම උපාංග පාලනය කරනු ලබන්නේ පාලන ඒකකයේ මගින්. ඇතිනේ පුතේ උත්තරේ. පාලන ඒකකය කියන්නේ මොකද? පරිගණකයේ ඇති සියලුම උපාංග පාලනය කරනු ලබන්නේ පාලන ඒකකයේ මගින්. මොනවාද උපාංග කියලා? දෘඩාංග. ඒ කියන්නේ අපිට අතින් අල්ලන්න පුළුවන් දේවල්. ඒව ඔක්කොම පාලනය කරනු ලබන්නේ පාලන ඒකකයේ මගින්. ඊළඟට තියෙනවා තුන්වෙනි එක මතක රෙජිස්ටරය. මතක රෙජිස්ටරේ කාර්යය මොකද්ද? මධ්‍ය සැකසුම් මේකකේ භාවිතා කරමින් සිටින දත්ත සහ උපදෙස්. මධ්‍ය සැකසුම් මේකකේ භාවිතා කරමින් සිටින දත්ත සහ උපදෙස් తాවකාලිකව රඳවා තබා ගන්නා ස්ථානය. මධ්‍ය සැකසුම් මේකකේ භාවිතා කරමින් දත්ත සහ උපදෙස් తాවකාලිකව රඳවා තබා ගන්නා ස්ථානය. මොකක්ද මතක රෙජිස්ටරය කියන්නේ? මධ්‍ය සැකසුම් මේකකේ භාවිතා කරමින් සිටින දත්ත සහ උපදෙස් తాවකාලිකව මතකේ තබා ගන්නා ස්ථානය. එතකොට පරිගණක මතකයේ අනිකුත් මතක වලට සසදන විට ඊටා කුඩා අගයක් ගනි. මතක රෙජිස්ටරයේ අනිකුත් මතක සසදන විට ඊටා කුඩා අගයක් ගනි. නමුත් වේගවත් බව වැඩි. මතක රෙජිස්ටරයෙන් මොකද කරන්නේ? తాවකාලික මතක තියා ගන්නවා. නමුත් අනිකුත් මතක සසදන විට කුඩා අගයක් ගනි. නමුත් එහි වේගය වැඩි. මොන ඔකයි මතක රෙජිස්ටරෙන් කරන්නේ. දැන් බලමු පළවෙනි එක. පළවෙනි එක තියෙනවා අංක ගණිතමය හා තාර්කික ඒකේ. උත්තරයට ලියන්න පුළුවන් මේ සියලුම ගණිතමය කටයුතු සිදු කරනු ලබන්නේ අංක ගණිතමය හා තාර්කික ඒකකයේ මගින්. ගණිතමය කටයුතු කියපුවාම අඩු කිරීම, බෙදීම, වැඩි කිරීම. තාර්කික කටයුතු කියපුවාම සංඛ්‍යා දෙකක් සංසන්දනය කිරීම. දෙවෙනි එක පාලන ඒකකය. පාලන ඒකකය කරන්නේ මොකද්ද? පරිගණකයේ ඇති සියලුම ආදාන උපාංග පාලනය කරනු ලබන්නේ පාලන ඒකකයේ මගින්. දෘඩාංග. ඒව පාලනය කරනු ලබන්නේ පාලන ඒකකයේ මගින්. ඊළඟට මතක රෙජිස්ටරි. මතක රෙජිස්ටරය කියන්නේ අනිකුත් මතක සසදන විට එය කුඩා අගයක් ගනී. නමුත් එහි වේගවත් බව වැඩි. හරි. తాවකාලිකව මතක තබා ගන්නේ මතක රෙජිස්ටරයේ මගින්. හරි. මධ්‍ය සැකසුම් මේකකයේ පරිණාමය. මධ්‍ය සැකසුම් මේකකයේ පරිණාමය. පළමු පරම්පරාව, දෙවන පරම්පරාව, තුන්වන පරම්පරාව, සිව්වන පරම්පරාව. පළමු පරම්පරාව මොකක්ද? වැකියුම් ටියුබ්. දෙවන පරම්පරාව මොකක්ද? රික්තක නල. තුන්වන පරම්පරාව මොකක්ද? අනුකූලිත පරිපත. සිව්වන පරම්පරාව මොකක්ද? ශුද්‍ර පරිපත. මධ්‍ය සැකසුම් මේකේ පරිණාමය පරම්පරා කීයකට තියෙනවද? 4කට තියෙනවා. පරිණාමයේ පරම්පරා 4කට තියෙනවා. තාක්ෂණය අනුව. පළමු පරම්පරාව, දෙවන පරම්පරාව, තුන්වන පරම්පරාව, හතරවන පරම්පරාව. පළමු පරම්පරාව රික්තක නල, දෙවන පරම්පරාව ට්‍රාන්සිස්ටර්, තුන්වන පරම්පරාව අනුකූලිත පරිපත, හතරවන පරම්පරාව ශුද්‍ර පරිපත. දැන් ඉන්නේ අපි පස්වන පරම්පරාව. තාම මේ පරම්පරාව ඇවිල්ලා නැහැ. කෘතිම බුද්ධිය. පස්වන පරම්පරාව මොකද්ද? කෘතිම බුද්ධිය. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. මොකක්ද? ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. පළමු පරම්පරාව, දෙවන පරම්පරාව, තුන්වන පරම්පරාව, හතරවන පරම්පරාව, පස්වන පරම්පරාව. පළමු පරම්පරාවේ කාල පරාසය පුතේ මොකක්ද? 1940 ඉඳන් 1956 දක්වා. 1940 ඉඳන් කාල පරාසය 1956 දක්වා. භාවිතා කරන ඉලෙක්ට්‍රෝනික තාක්ෂණය රික්තක නල. භාවිතා කරන ඉලෙක්ට්‍රෝනික තාක්ෂණය මොකක්ද? රික්තක නල. ඒක ඉංග්‍රීසි වලින් කියනවා නම් වැකියුම් ටියුබ්. මොකක්ද? වැකියුම් ටියුබ්. පරිගණකයේ ප්‍රමාණය පළමු පරම්පරාවේ පරිගණකයේ ප්‍රමාණය කාමරයක් තරම් විශාලයි. කාමරයක් තරම් විශාලයි. විදුලි පරිභෝජනයේ රික්තක නල විශාල ප්‍රමාණයක් 18000ක් පමණ තිබූ අතර එයින් ඇතිවෙන තාපයේ මැඩ පැවැත්වීම සඳහා සිසිලන පද්ධතියක් අවශ්‍ය වී
මෙහි විශාල විදුලි පරිභෝජනයක් සිදු වේ. ක්‍රියාත්මක වන වේගයේ මිලි තප්පර වලින් මනිනු ලබයි. ක්‍රියාත්මක වන වේගයේ මිලි තප්පර වලින් මනිනු ලබයි. පිරිවැය නිෂ්පාදනයේදී නඩත්තුව සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවේ. නිෂ්පාදනයේදී නඩත්තුව සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවේ. මෙවැනි පරිගණක සඳහා උදාහරණ එනියෙක් යුනිවෙක් ඇඩ්වික්. භාවිතා කරන ඉලෙක්ට්‍රෝනික තාක්ෂණය මොකද? පළමු පරම්පරාවේ ටක් ගාලා උත්තරේ දෙන්න පුළුවන්. රික්තක නල. පරිගණකයේ ප්‍රමාණය කාමරයක් තරම් විශාලයි. විදුලි පරිභෝජනය රික්තක නල 18000. තිබුණු අතර සිසිලන පද්ධතියක් අවශ්‍ය විය. මෙහි විදුලි පරිභෝජනයක් සිදු විය. ක්‍රියාත්මක වේගයේ මිලි තප්පර. පිරිවැය නිෂ්පාදනය සඳහා නඩත්තුව සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදු විය. මෙවැනි පරිගණක සඳහා උදාහරණ එනියෙක් යුනිවෙක් ඇඩ්වික්. දෙවන පරම්පරාව 1956 සිට 1963 දක්වා 1956 සිට 1963 දක්වා භාවිතා කරන ඉලෙක්ට්‍රෝනික තාක්ෂණයේ දෙවන පරම්පරාවේ භාවිතා කරන ඉලෙක්ට්‍රෝනික තාක්ෂණය මොකක්ද? ට්‍රාන්සිස්ටර්. පරිගණකයේ ප්‍රමාණය පළමු පරම්පරාවට සාපේක්ෂව කුඩායි. දෙවන පරම්පරාව පළමු පරම්පරාවට සාපේක්ෂව කුඩායි. විදුලි පරිභෝජනය පළමු පරම්පරාවට සාපේක්ෂව අඩුයි. විදුලි පරිභෝජනය පළමු පරම්පරාවට සාපේක්ෂව අඩුයි. ක්‍රියාත්මක වන වේගය මයික්‍රෝ තප්පර වලින්. පිරිවැය මිලදී ගැනීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවේ. පිරිවැය මිලදී ගැනීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවේ. මෙවැනි පරිගණක සඳහා උදාහරණ IBM 7030 CDC 16.04. ඊළඟට තෙවන පරම්පරාව. තෙවන පරම්පරාව අනුකූලිත පරිපත. අනුකූලිත පරිපත. ප්‍රමාණය දෙවන පරම්පරාවට සාපේක්ෂව අඩුයි. දෙවන පරම්පරාවට සාපේක්ෂව අඩුයි. විදුලි පරිභෝජනය දෙවන පරම්පරාවට සාපේක්ෂව අඩුයි. ක්‍රියාත්මක වන වේගයේ නැනෝ තප්පර වලින්. පිරිවැය දෙවන පරම්පරාවේ සාපේක්ෂව මිලදී ගැනීමට අවශ්‍ය පිරිවැය අඩුයි. මිලදී ගැනීමට අවශ්‍ය පිරිවැය අඩුයි. මෙවැනි පරිගණක සඳහා උදාහරණ IBM 360 CDC 6400. ඒ කියන්නේ තෙවන පරම්පරාව. තෙවන පරම්පරාවේ කාල පරාසය ලියන්නකොත් 1964 ඉඳන් 1971. තෙවන පරම්පරාවේ කාල පරාසය 1964 ඉඳන් 1971. භාවිතා කරන තාක්ෂණය අනුකූලිත පරිපත. පරිගණකයේ ප්‍රමාණය දෙවන පරම්පරාවට සාපේක්ෂව කුඩායි. විදුලි පරිභෝජනය දෙවන පරම්පරාවට සාපේක්ෂව අඩුයි. ක්‍රියාත්මක වන වේගය නැනෝ තප්පර. පිරිවැය දෙවන පරම්පරාවට සාපේක්ෂව මිලදී ගැනීමට අවශ්‍ය පිරිවැය අඩුයි. මෙවැනි පරිගණක සඳහා උදාහරණ IBM 360 CDC 6000. ඊළඟට තියෙනවා හතරවන පරම්පරාව. භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය මයික්‍රෝ ප්‍රොසෙසර්. පරිගණකයේ ප්‍රමාණය පරිගණකවල ප්‍රමාණය තෙවන පරම්පරාවට සාපේක්ෂව ඉතා කුඩාය. පරිගණකවල ප්‍රමාණය තෙවන පරම්පරාවට සාපේක්ෂව ඉතා කුඩාය. විදුලි පරිභෝජනය තෙවන පරම්පරාවට සාපේක්ෂව අඩුයි. විදුලි පරිභෝජනය සිව්වන පරම්පරාව තෙවන පරම්පරාවට සාපේක්ෂව අඩුයි. ක්‍රියාත්මක වන වේගය සිව්වන පරම්පරාව පිකෝ තප්පර වලින්. MIPS පිකෝ තප්පර වලින් මනිනු ලැබේ. පිරිවැය තෙවන පරම්පරාව සාපේක්ෂව මිලදී ගැනීම පිරිවැය ඉතා අඩුයි. පිරිවැය තෙවන පරම්පරාවට සාපේක්ෂව මිලදී ගැනීම පිරිවැය ඉතා අඩුයි. මෙවැනි පරිගණක සඳහා උදාහරණ අපි නූතනයේ භාවිතා කරන පරිගණක. අපි නූතනයේ භාවිතා කරන පරිගණක. ඊළඟට තියෙනවා මිලි තප්පර. මිලි තප්පර එක සමානයි 0.001 තප්පර. මයික්‍රෝ තප්පර එකක් 0.05 තප්පර. නැනෝ තප්පර 1
සමානයි 0.06යි 0.8යි 1යි තප්පර. පිකෝ තප්පර 0.0යි 0.9යි 0.11යි 1යි තප්පර. මධ්‍ය සැකසුම් මේකකයේ වේගය මොනවා වලින්ද මයින්නේ? හර්ට්ස් වලින්. තියෙනවා මෙගාහර්ට්, ජිගාහර්ට්, ජිගාහර්ට්ස්. 1යි කිලෝහර්ට් 1000යි හර්ට්ස්. 1යි මෙගාහර්ට් ලක්ෂයයි මෙගාහර්ට්. 1යි ගිගාහර්ට් දසලක්ෂයයි මෙගාහර්ට්ස්. මේක තමයි පුතේ ඔයාලා කෙටි සටහන. ඔයාලට මේකෙන් ගොඩක් දෙයක් ගන්න පුළුවන් වෙයි. ඉතින් මම මෙතනින් නතර කරනවා. ඔයාලා හොඳට මේක පැහැදිලිව බලලා තේරුම් ගන්න. මේ පාඩම සම්පූර්ණව කියවන්න